right. මොකක් මතද සංශෝධිත බැංකු ගිණුම සකස් කරන්නේ කියන්නේ වත්කම් මූලධර්මයේ මත වත්කම් වැඩි වීම කර කරනවා වත්කම් අඩු වීම බැර කරනවා හරි ඊට පස්සේ සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය අරගෙන අපි හදනවා බලන්න සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය කියන්නේ එකතු කළා ඉදිරිපත් නොවු චෙක් අඩු කළා මම අඩුවෙන්ම ලියපු වචනේ බැර නොවු චෙක් සමාන වචන උපලබ්ධි නොවු චෙක් නිෂ්කාශනය නොවු චෙක් අවසානයේ උත්තරයක් එනවා බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය මෙතන ලියනවා බැංකු සැසඳුම් ප්‍රකාශය right අපි හදමු ඈ යන්න අපි හදන්නේ ඈ බලන්න ඈවල ශේෂය ගමු බැංකු ගිණුමේ අවාසිදායක ශිෂ්‍යය 10300යි අපි මේකට කියනවා පුතේ බැංකු වෛරාව කියලා මෙන්න 10300යි අවාසිදායක නිසා බැර පැත්තේ කොහොම වුණත් අපි ලියන්නේ ශේෂය කියලා මොකක් කියලාද ලියන්නේ ශිෂ්‍යය මෙතන ඊතලයක් දාලා ලියන්න සංශෝධිත බැංකු වෛරාව සංශෝධනයට පෙර බැංකු වෛරාව ඔබ ලියලාද කියලා බලන්න සංශෝධනයට පෙර බැංකු වෛරාව සංශෝධනයට පෙර හරි සංශෝධනයට පෙර බැංකු වෛරාව දැන් ඔබ ලියලා ඉවරයි පුරුදු ටික ගමු බැංකු ගාස්තු බැංකුවෙන් සල්ලි යනවා වත්කම් අඩු වීම බැර බැංකු ගාස්තු වත්කම් අඩු වීම බැර හරබදු ගිණුමෙන් සල්ලි යනවා වත්කම් අඩු වීම බැර
ඍජු ප්‍රේෂණ ගිණුමට සල්ලි ලැබිලා. ගිණුමට සල්ලි ලැබිලා. වත්කම් වැඩිවීම හර බැරනෝ චෙක්. පුතේ බැරනෝ චෙක් මොකද කරන්නේ? චෙක් නම්බර් ටික ලියනවා. චෙක් 50 වරහන් කරලා ලියන්නේ 1900 වරහන් තේරුම අඩු කරා. චෙක් 800 2600යි. දෙකම එකතු කරලා වරහන් කරලා දාන්න 4500යි. ලද ආයෝජන වලට මම හිතන්නේ කිව්වා ලද ලාභාංශ කියලා. ලාභාංශ ලැබිලා බැංකු ගිණුමේ මුදල් කියන වත්කම වැඩි වෙනවා. ලද ලාභාංශ ණයගැති ප්‍රේෂණ ගිණුමේ සල්ලි වැඩි වෙනවා. ණයගැති ප්‍රේෂණ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක්. චෙක් 3010 4200යි. චෙක් 3020 පුතේ ඉදිරිපත් නොවු චෙක් එකතු කරනවා 1700යි. මේ දෙකේම එකතුව 5900යි. 5900යි. හරි. එහෙනම් පුතේ ඔබට බැලුමටම පේනවා පළවෙනි වතාවට මේ වගේ බැර පැත්ත ලොකුයි කියලා. බැර පැත්ත ලොකුයි. මෙන්න 11800යි මේ පැත්ත එකතුව. දෙපැත්තටම ලියනවා 11800යි. අඩු පැත්තට ලියනවා ශේෂය ෆගේ අඩු පැත්තට ශේෂය ෆගේ නම් වැඩි පැත්තට ශේෂය මොන ගේද පුතේ? ඊගේ කීයද? 4800යි. අද ඉතාමත්ම වැදගත් දවසක්. හොඳේ. අද පන්ති දාව කියන්නේ පොය දවස් උනත් ඔබ පට්ට වාසනාවන්තයි. අදාව නැති කෙනෙක් හෙටවට වැඩන්නේ නැහැ. මෙන්න මේකට කියනවා පුතේ සංශෝධිත බැංකු අයිරාව. ඕන සංශෝධිත ශේෂය කියලා කියන්න පුළුවන්. හැබැයි ශේෂය කියනවට වඩා බැංකු අයිරාවක් කියන්නේ. ණයයි බැංකුවට ණයයි. හරි. මේක ඉතින් අවාසිදායක නිසා බැංකු අයිරාව කියන්නේ අවාසිදායකයි. මේ 4800 පුතේ වරහන් කරලා ගන්න. පුතේ ගණන් වල තියරියක් තියෙනවා. ලොකු එකෙන් පොඩි එක අඩු කරනවා. 4700 5900ක් අඩු කරන්න බැහැනේ. ඒක ප්‍රායෝගික නැහැ.
5900 4900 අඩු කරනවා 1100යි. ලොකු එකේ ලකුණ ධන. ඕකේ. ලොකු එකේ පොඩි එක අඩු කරනවා. තුන්දාසාරසීයයි. ලොකු එකේ ලකුණ ක්‍රේඩර්. ඔබගේ උත්තරේ වැරදි නම් හදාගන්න බලන්න. ඉක්මනට හදාගන්න. දරුවෙක් ප්‍රශ්නයක් අහනවා 5900 ඇයි එකතු කරන්නේ නැත්තේ බලන්න මෙතන තියෙන ඍණ වටිනාකමක් පුතේ මෙතන තියෙන ධන වටිනාකමක් ඍණ 4800ට ධන 5900 එකතු කරනවා එකතු කරාට මේක ඍණ නිසා මොකද වෙන්නේ අඩු වෙනවා සදිශ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම ගණන් වලදී සදිශ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම දැන් මේක ඍණට ධන එකතු කරනවා හැබැයි මොකද වෙන්නේ ලොකු එකෙන් පොඩි එක අඩු වෙලා ඉතිරි ටික මෙන්න 1100 වැඩි ධන නිසා ධන කරනවා පැහැදිලිද 5900 ධනයි එකතු කරනවා ඍණ 4800 මොන බලන්න වෙන වැඩේ මොකද වෙන්නේ මෙතන ඍණ මෙතන එකතු කරනවා ඍණ මේ බලන්න 5900 අඩු කිරීම ධන 4800 එතකොට මොකද වෙන්නේ 1100 ධනයි මේ සදිශ සංඛ්‍යා එකතු කිරීම සහ අඩු කිරීම සරල දේ right හරිද අපි හදනවා පුතේ ප්‍රශ්නාංක 3 ඊයන්න ප්‍රශ්නාංක 3 ඊයන්න බැංකු ගිණුමේ ශේෂය 6900යි හා ශේෂය කිව්වම පුතේ වාසිදායකයි 6900යිනේ ඒ නිසා ශේෂය කියලා ලියනවා හර පැත්තේ මෙතනට ලියන නම මතක කරගන්න සංශෝධනයට පෙර ශේෂය මොකද්ද සංශෝධනයට පෙර ශේෂය right ඊට 6900 අර ටික අරම ගමු බැංකු ගාස්තු මොකද බැංකු ගාස්තු ගන්නවා ගිණුමේ සල්ලි මොකද වෙන්නේ අඩු වත්කම් අඩු වීම ගැන බැංකු ගාස්තු හරබදු ගන්නකොට ගිණුමේ සල්ලි අඩු වෙනවා වත්කම් අඩු වීම ගැන ඍජු ප්‍රේෂණ ඔබ මගේ ජගියට ව්‍යාපාරයේ ජංගම ගිණුමට ඍජුවම මුදල් තැන්පත් කරනවා ඔබ මගේ ජංගම ගිණුමට ඍජුවම මුදල් තැන්පත් කරනවා
එහෙනම් ඍජු ප්‍රේෂණ 1800යි 1800යි බැරනෝ චෙක් ඒ ටික මොකද කරන්නේ අඩු කරනවා මොකද කරන්නේ අඩු කරනවා චෙක් බලනවා 1900යි චෙක් 800 2600යි ඔක්කොගෙම එකතුව 4500යි වරහන් කරලා ලද ලාභාංශ කෙලින්ම ජංගම ගිණුමට සල්ලි ලැබිලා කියන න්‍යාය වත්කම් වැඩිවීම හර පුතේ ඍජු ප්‍රේෂණ කරනවා ඍජු ප්‍රේෂණ ව්‍යාපාරයේ ජංගම ගිණුමට සල්ලි ලැබිලා වත්කම් වැඩිවීම හර කියලා දාලා තියෙන්නේ බලපැත්තට ගිණුමට කෙලින්ම සල්ලි ලැබෙනවා වත්කම් වැඩිවීම හර ලද ලාභාංශ ව්‍යාපාරයේ ජංගම ගිණුමේ සල්ලි වැඩි වෙනවා ලද ලාභාංශ වත්කම් වැඩිවීම ණය ගැති ප්‍රේෂණ ඔබ ණය ගැතියේ ඔබ මගේ ජංගම ගිණුමට කෙලින්ම සල්ලි දානවා වත්කම් වැඩිවීම හර ණය ගැති ප්‍රේෂණ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් no check ඉදිරිපත් no check එහෙනම් මොකද කරන්නේ එකතු කරනවා check 30යි 10 4200යි check 30යි 20 1700යි දෙකේම එකතුව 5900යි පුතේ මේ ටික එකතු කරනවා 9 3යි 12යි 20යි 29යි 2යි 8යි 9යි 13යි 900යි අඩු පැත්තට ශේෂය ෆගේ වැඩි පැත්තට ශේෂය ඊගේ මේකට කියන්නේ සංශෝධිත ශේෂය මොකද්ද මේකට කියන්නේ සංශෝධිත ශේෂය මෙන්න මේ 10400 ධන ශේෂයක් අපේ බැංකුවේ සල්ලි කියනවා අන්න මේකත් ධන දරුවෝ එහෙනම් මොකද කරන්නේ දෙකම එකතු කරනවා බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය කීයද 13800යි කීයද 13800යි
අපි හදනවා පුතේ තුනේ ප්‍රශ්නාංක E යන්න. E යන්න. බැංකු ගිණුමේ ශේෂය කියලා තියෙනවා වරහන් ඇතුලේ 17500ක් කියලා තියෙන වරහන් ඇතුලේ 17500ක්. ඔබ දන්නවා වරහන් කරලා තියෙනවා කියන්නේ අවාසිදායක ශේෂයක්. දැනගන්න ඉතින්. නැත්නම් අපි කියනවා බැංකු අයිරාවක්. මෙතන ලියනවා ශේෂය. මොකක්ද මෙතන ලියන්නේ? සංශෝධනයට පෙර බැංකු අයිරා. මොකක්ද ලියන්නේ? සංශෝධනයට පෙර බැංකු අයිරා. කලින් විදියමයි වෙනසක් නැහැ. right කොච්චර රැස්සක් දාරියද මම හිතනවා ඔයාලා දැන් ගේ වටේටම පොල් ගස් ටිකක් ඉඳලා ඇති තේ හෝ කුරුදු අඩුම ගානේ පැල 100ක්වත් තමන්ගේ කියලා විදියට ඉඳගෙන ඇති මම දන්නවා පරිදස් 10 විතර ඉන්න කට්ටිය මම ගේ හදනවා වගේ ඔබට එතන ඉඳ නැහැ මටත් ඉඳ නැහැ මම ඒක දන්නවා හැබැයි ඔබට ඉඩමක් තියෙනවා නම් ටිකක් දුරින් හරි මේ නිවාඩු කාලේ අද පොය අද පොළොව හරන්න යන්න එපා පොයනේ හෙට ඉඳලා පුළුවන් තාත්තවත් අම්මවත් සහෝදර සහෝදරියවත් අල්ලගෙන ඔබගේ වැඩේ කරගන්න. ඒ පැල ටික ඔයාගේ. ඒකයි. පැල 300ක් කියන එක පුතේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඒකයි මම 300 කියලා ලක්කමක් දුන්නේ. ඔබට පුළුවන් තනියෙන් පැල 300 සුද්ධ කරගන්න. පැල 300ට පෝර ගහ ගන්න පුළුවන්. ඔව් මම දන්නවා පෝර ගහන්න සල්ලි නැහැ. අම්මගෙන් තාත්තගෙන් ඉල්ල ගන්න පුළුවන්. පැල 300ක් ගන්නත් සල්ලි නැහැ. ඒකත් ගෙදරින් ඉල්ල ගන්න පුළුවන්. ඔයා වැඩ කරනවා නම් ගෙදරින් සල්ලි දෙන්න. හැබැයි ඔබ තේ වේවා කුරුදු වේවා මම හිතන්නේ තේ අවුරුදු 3මාරක් විතර දුක්කේ දෙන්නේ නෝ කියන්නේ. මාස 3න් 3ට සුද්ධ කරලා පෝර දානවා. කුරුදු මම හිතන්නේ අවුරුදු 2මාරෙන් විතර දළු කඩන්න පුළුවන්. ඔව් තුනේ. ඒ අතරතුර කාලෙදී මාස 3න් 3ට සම්පූර්ණව සුද්ධ කර පෝර ගහන්න වෙනවා. ඒ ටික වැඩ කරන්න පුළුවන්. පැල 300 නේ. හැබැයි ඔබට ආදායම් වෙනකොට මාව මතක් වේ. එතකොට ඔය ඒ ලෙවල් කරනවා. 10 වසර ළමයි. හරි. පුතේ මේ ලෝකේ දියුණු වෙච්ච ව්‍යාපාරිකයෝ ක්‍රම 8කින් සල්ලි හොයනවා. පළවෙනි ක්‍රමය තමයි ජොබ් එකක් කරලා සල්ලි හම්බ කරනවා. ඒක ගොඩක් අය කරනවා. දෙවෙනි අය බිස්නස් එකක් කරලා ලාභ ලබනවා. ඒකත් ගොඩක් අය කරනවා. තුන්වෙනි ක්‍රමය තමයි ඉතිරි කරගත්තු මුදල් ආයෝජනය කරනවා. ඒ කියන්නේ බැංකුවට දානවා ස්ථාවර තැන්පතු බිඳුමකට. දාලා පොලි ආදායම් ලබනවා. ඔය තුනම සාමාන්‍ය මිනිස්සු කරනවා. ජොබ් එකක් කරනවා, සයිඩ් බිස්නස් එකක් කරලා ලාභ ලබනවා. මුදල් ඉතිරි කරලා ඒ ටික බැංකුවට දාලා පොලි ආදායමක් ලබනවා. ඕක තමයි සාමාන්‍ය මිනිස්සු කරන දේවල් ටික. සමහර මිනිස්සු නම් සලබහක් ඉතිරි කරන්නේ නැහැ. ඔව්. හැබැයි අපේ ළමයි එහෙම නැහැ. අපේ ළමයි උපයන ආදායමෙන් 10%ක් ඉතුරු කරනවා. එහෙමයි අපේ ළමයිට පුරුදු කරන්නේ. හරි. අපි යනවා. ඔන්න ඊයන්නට එනවා. මොකද මම කියන දේවල් ඒ විදිහටම කරන ළමයි පිරිසක් ඉන්නවා මගේ මැද්දේ. ඒ නිසා මම පොඩ්ඩක් මතක් කරා. අවාසිදායක ශේෂයක් ළමයින්ට හරි ආදරේ. ඔව්. මම ඔයාලගේ තාත්තගේ වයස විතර ඉන්නවනේ ඒ නිසා මූණ එහෙම වුණාට මට වැඩි වෙනසක් නැහැ බලන්න බැංකු ගාස්තු පුතේ බැංකු ආයතන ගාස්තු ගිණුමේ මුදල් කියන වත්කම අඩු වෙනවා වත්කම් අඩු වීම ගැන බැංකු ගාස්තු වත්කම් අඩු වීම ගැන හරපදු ගිණුමේ මුදල් කියන වත්කම අඩු වෙනවා වත්කම් අඩු වීම බැහැ ක්‍රිටුප්‍රේෂණ ගිණුමේ මුදල් කියන වත්කම අඩු වෙනවා
ඍතු ප්‍රේෂණ වත්කම් වැඩිවීම හර දැර නොඋචේ සමාන වචන උපලබ්ධි නොඋචේ නිෂ්කාශනය නොඋචේ චෙක් 50 1900යි චෙක් 800 2600යි වරහන් කරලා එතනම ඉස්සරහින් ලියනවා දෙකම අඩු කරන්න තියෙන්නේ අඩු කිරීම දෙකම එකතු කරලා අඩු කරනවා ලාභ ලාභාංශ ගිණුමේ මුදල් කියන වත්කම වැඩි වෙනවා ලාභ ලාභාංශ ණය ගැති ප්‍රේෂණ ඔබ කෙලින්ම මගේ ගිණුමට මුදල් තැන්පත් කරනවා ණය ගැති ප්‍රේෂණ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු චෙක් චෙක් 30යි 10 4200යි චෙක් 30යි 20 700යි එහෙනම් මේ ටික එකතු කරලා ගේනවා දෙවෙනි රෝලට කීයද 5900යි ඔන්න දැන් මේක හොඳට අහගන්න ඔයාට ගණන් තමයි බැරි කොමස් නෙවෙයි කොමස් කියන්නේ මේක බැංකුවේ සල්ලි ගියා බැල බැංකුවට සල්ලි ආව හර එකතු කරලා ඉදිරිපත් නොවුචි අඩු කරලා උපලබ්ධ නොවුචි කර නොවුචි නිෂ්කාශනය නොවුචි මෙච්චරයි මේක කොමස් ඔන්න ඔබගේ ගණන් හැකියාව මේ පැත්ත බැලු බැලමට ලොකුයි 10500ක් ඩෝන් ගාලා කියනවා මෙතන ඉතින් එච්චර නෑනේ මේ පැත්ත ලොකුයි මොන බලන්න ලොකු එක දහනම දානවා දෙපැත්තටම දාලා මේ ටික එක්කව කළා මේකෙන් අඩු කරනවා මෙතන ලියනවා වැඩි පැත්තට ශේෂය ඊගේ මේකට කියන වචනය දන්නවද සංශෝධිත බැංකු වයිදාව එයාගෙන සංශෝධිත බැංකු වයිදාව මෙතන තියෙන්නේ පුතේ ඍණාභයක් මොනාවියක්ද අවාසිදායක ශේෂයක් එහෙනම් වරහන් කරලා ගේනවා වරහනින් කියන්නේ ඍණ ලොකු එකේ මොන බලන්න 12000 මෙතන තියෙන ඍණ 12000 හරිද එකතු කිරීම 5900 එකතු කිරීම ධන 5900 දැන් මොකද්ද වෙන්නේ මෙතන ඍණනේ තියෙන්නේ එකතු කරනවා කිව්වට ලකුණ අසමාන නිසා මොකද වෙන්නේ අඩු වෙනවා කීයද 6100 ලොකු එකේ ලකුණ ඕන බලන්න මෙහෙම මතක තියාගන්න 5900 12000 කඩු කරන්න බෑනේ 12000 5900 කඩු කරනවා කීයද 6100යි ලකුණ ඍණ මෙන්න බලන්න මේකත් ඍණ මේකත් ඍණ අන්න එකම જાතියේ ලකුණු කියන නිසා මොකද වෙන්නේ එකතු වෙනවා 6100 ඍණ 4500 එහෙනම් 10600ම ඍණ පැහැදිලිද
බැංකු ප්‍රකාශනය අනුව ශේෂය ලියාගන්න ඉක්මනට මම දන්නවා ඔබ වැරදි. ඔන්න මම අද දවසේ ඔබ ඉන්න ඕනේ කොටසට එනවා. පුතේ ව්‍යාපාරය කියන්නේ අපි ව්‍යාපාරය වත්කම් මූලධර්මයේ මත තමයි ගිණුම් සටහන් කරන්නේ නැත්නම් ගනුදෙනු සටහන් කරන්නේ. බැංකුවට සල්ලි ලැබෙනකොට අපි කියනවා වත්කම් වැඩිවීම හර කියලා. බැංකුවෙන් සල්ලි ගෙවනකොට අපි කියනවා වත්කම් අඩුවීම බැර කියලා. වත්කම් වැඩිවීම හර කියනවා වත්කම් අඩුවීම බැර කියලා. අහන් ඉන්න. මගේ ගිණුමේ තියෙනවා පුතේ ජනවාරි 1 වෙනිදා මාසේ 1 වෙනිදා රුපියල් 20000 කීයක්ද තියෙන්නේ 20000 කීයක්ද තියෙන්නේ 20000 පුතේ බැංකුවේ ජනවාරි 1 වෙනිදා විදියට පෙන්නන්නේ කීයද 20000 කීයද පෙන්නන්නේ 20000 බලන්න මගේ ගිණුමේ 20000ක සල්ලි තියෙනවා බැංකුවත් කියනවා ඔයාගේ ගිණුමේ 20000ක සල්ලි තියෙනවා එහෙනම් ශේෂය තියෙන්නේ පුතේ මොන තීරුවේද ශේෂය තීරුවේ පැහැදිලිද වැඩි හා ඊළඟ එක අහගෙන අපි බැංකුවේ මුදල් තැන්පත් කරනවා 10000 කීයක්ද 10000 මොන බලන්න බැංකුවේ 10000ක මුදල් තැන්පත් කරනකොට බැංකුවේ මුදල් කියන වත්කම වැඩි වෙනවා 10000යි. ඒකට කියන්නේ මුදල් තැන්පතු. මොකක්ද ඒකට කියන්නේ? මුදල් තැන්පතු. මොකක්ද ඒකට කියන්නේ? මුදල් තැන්පතු. ගිණුමේ රුපියල් 10000ක් හර වෙනවා. ඔන්න බලන්න. බැංකුව මොකද කරන්නේ දන්නවද? බැංකුව වගකීම් වැඩි වුණා කියලා බැර කරනවා. අපි දිනයක් ගාව 1.5 මෙතන ලියන්නේ මුදල් තැන්පතු. ඔන්න මම ඔයාලට දැන් චුට්ටක් 20000ට 10000ක් එකතු වුණාම 30000. ඔබ ශේෂ ගැන හිතන්න එපා. පළවෙනි ශේෂ විතරයි අපිට වැදගත්. ඔන්න බලන්න. මම හර කරනවානේ වත්කම් වැඩිවීම හර. තේරුණාද? වාණිජ බැංකුව මොකද කරන්නේ? බැර කරනවා හේතුව වගකීම් වැඩිවීම බැර. හොඳටම අහගෙන ඉන්න. මම ඔයාලට කියන්නම් ඇත්ත කතාව. වෙනද ඔබ පන්තියට එනවා. මගෙන් ඉගෙන ගන්නවා. පන්තිය යනකොට හරි පන්තිය අතරතුරේදී හරි ඔබ රුපියල් 200ක් දෙනවා. පන්ති ගාස්තු විදියට. කියලා දෙන්නේ 200ක්. හරි. මම ඔබට උගන්වනවාද 200ක් ගන්නවා. හෙට උගන්වනවා 200ක් ගන්නවා. හැබැයි දැන් මේක අනිත් පැත්ත. දැන් මම මේ මාසේ සල්ලි ගිය මාසේ අන්තිමේ හෝ ජනවාරි 5ට කලින් මේ මාසේ 5ට කලින් ගන්නවා. මොකක්ද ඒකේ තේරුම? ඔබට මම මාසෙම උගන්වනවා. ඒ නිසා මේ මාසේ සල්ලි ගිය මාසේ අන්තිමේ ගන්නවා. හිතන්න මට එක දවසක් පන්ති කරන්න බැරි වුණා. සාමාන්‍යයෙන් ඔබට පන්ති කරන්නේ අපි ලයිව් ක්ලාස් එකකදී නම් සතියට එක දවසයි. සතියට එක දවසයි. ඔබ දන්නවද සතියට එකයි කරන්නේ. හැබැයි මම දැන් ඔබට දවස් දෙකක් උගන්වනවා. ඔබට මම දවස් දෙකක් උගන්වනවා. හිතන්න
හිතන්න මාසෙකට දවස් 8යි තියෙන්නේ කියලා. එහෙම හිතන්න. හරි. එක දවසක් උගන්වන්න බැරි වුණා මට. ඔබ කියනවා මොකද? සල්ලි නම් ගත්තා. දවස් 7යි මේ මාසෙ ඉගෙනුනේ. අන්න මම ඔබට බැඳී සිටිනවා මාසෙම උගන්වන්න. පැහැදිලිද? හැබැයි සමහර මාසවල සමුදාගහරුවද දවස් 10ක් තියෙනවා. මම 10ම උගන්වනවා. සමහර මාසවල 8යි තියෙන්නේ. 8 උගන්වනවා. සමහර මාසවල 9ක් තියෙනවා. 9 උගන්වනවා. සමහර මාසවල 11ක් තියෙනවා. ඒත් උගන්වනවා. සමුදාගහරුවද බදාද 3ක් ඉගෙනනවා. එතකොට 12ක් උගන්වලා තියෙනවා. හරි. ඒක නෙමෙයි ප්‍රශ්නේ. වැඩිම උගන්වන එක නෙමෙයි ප්‍රශ්නේ. එක දවසක් හරි අඩු වුණොත් ඔයා කියනවා සල්ලි නම් ගත්තා. බලන්න දවස් 7යිනේ මේ මාසෙට ඉගෙනන්නේ. අන්න ඒක ඔබට උගන්වන එක මගේ වගකීමක්. ඇයි මම ඔබගෙන් මාසේ මුලදීම සල්ලි අරගෙන. පැහැදිලිද කතා? ඔන්න බැංකුවට එන වගකීම මම කියනවා. මම ගිහිල්ලා ඔබට සල්ලි දෙනවා. ඔබ තමයි බැංකුව මගේ. පළවෙනි කාරණාව ඔබ මම වෙනුවෙන් පුතේ මුදල් ටික එකතු කරගෙන තියාගන්න ඕනේ. ඒක වගකීමක්. ඇයි බැංකුව වලට හොරු බයින්නේ නැද්ද? මුදල් ටික ආරක්ෂා කරන්න ඕනේ නැද්ද? ඕනේ. හොරු බයින්නේ නැද්ද? අනිත්. හිතන්න ඔබ බැංකුවට පයින්ව හොරු සල්ලි ටික ඔක්කොම අරන් යනවා. අපි එනවා සල්ලි ගන්න. බැංකුව කියනවාද මෙහිමයි. බැංකුවේ සල්ලි ටික ඔක්කොම හොරු අරන් ගිහිල්ලා අපිට නම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. අපි කියන්නේ මොකද? අපේ ගෙදර තියාගත්තම හොරු පයින් හින්දා තමයි බැංකුවට ගෙනල්ලා දෙන්නේ. ඒව අදාළ නැහැ සල්ලි ඕන. බැංකුව අනිවාර්යයෙන්ම වගකීමට බැඳෙනවා. එක මගේ සල්ලි ටික පරිස්සම් කරන්න වගකීම. දෙක මම ඉල්ලන මොහොතේ තියා සල්ලි දෙන්න ඕනේ. මම යනවා සල්ලි හදිසියක් වෙලා මගේ වාහනේ මම වාහනයක් අලුතෙන් ගන්නවා. සල්ලි හදිසියක් වෙලා මම යනවා ලක්ෂ 30ක් ගන්න බැංකුවේ. බැංකුව කියනවා මට අනේ අද නම් ලක්ෂ 30ක් ඉල්ලන්න එපා. දැන් නම් දෙන්න විදියක් නැහැ. තව සතියකින් දෙන්නම්. ඇයි මං අද ඕන එකට තව සතියකින් සල්ලි හම්බෙලා හරියනවද? නෑ. බැංකුව පුතේ අනිවාර්යයෙන්ම මොකද කහපාට වෙනන්න අරගෙන ඉන්න එක මගේ වාහනේ නෙවෙයි අපේ මල්ලිගේ. කහපාට ගන්න අරක ඔයාලා දැකලා ඇති. අපි දාලා තිබුණේ NSB එකේ අල්ලගේ සල්ලි. NSB එකේ තිබිච්ච සල්ලි වල ලක්ෂ 30ක්. එකපාරටම අපි ගත්තා මම නේ මල්ලේ. බැංකුව හෙව්වා ඇයි මෙච්චර සල්ලි ගන්න කියලා. පස්සේ හේතුව කිව්වා. බැංකුව සල්ලි දුන්නා. බැංකුව කියනවාද අනේ පස්සේ එන්න දැන් නම් ලක්ෂ 30ක් දෙන්න බෑ. උදේ පාන්දර පටන් ගත්ත විතරයි ඔයාලා සල්ලි ඉල්ලනවා පිස්සුද? අදාළ නැහැ. එහෙනම් අපි සල්ලි ඉල්ලුවොත් එයාලා සල්ලි දෙන්න දැනගන්න. පැහැදිලිද? එහෙනම් මම බැංකුවට සල්ලි දාන්න පුතේ ඒක වගකීමක්. මගේ පැත්තෙන් වත්කම වැඩි වීම හරහා වානිට බැංකුව පැත්තේ සල්ලි ටික පරිස්සම් කරන්නත් ඕනේ. ඉල්ලපු වෙලාවට ගෙවන්නත් ඕනේ. වගකීමක්. පැහැදිලිද? ඊළඟ කාරණාව. මම අපේ සඳලෙට චෙක් පතක් නිකුත් කරනවා 2000ක. සඳලෙට චෙක් පතක් නිකුත් කරනකොට පුතේ නම් වලින් නෙමෙයි ලියන්නේ චෙක් අංකයෙන්. සඳලි කියලා ලියන්න. සඳලි කියලා ලියන්න පුළුවන්. 1001 බලන්න. මම සඳලෙට චෙක් එකක් නිකුත් කරනවා රුපියල් 2000ක. චෙක් අංක කීයද? 1001. සඳලි චෙක් එක දීපු ගමන්ම චෙක් එක අරගෙන යනවා බැංකුවට. බැංකුවට දීලා මොකද කරන්නේ? සල්ලි ගන්නවා. බැංකුවට දීලා සල්ලි ගන්නවා. අන්න සඳලියන් 8 වෙනිදා බැංකුවට 1001 චෙක් 1001
2000යි අහගෙන ඉන්නේ මෙතන සඳලේ කියලා ලියන්නේ නැත්තේ එයා දන්නේ චෙක් එක දුන්නේ සඳලේටද පැහැදිලිද කාට දුන්නද කියලා දන්නේ නැහැ චෙක් අංකේ තමයි දන්නේ හරි බලන්න මම චෙක් එක නිකුත් කරනකොට බැංකුවේ සල්ලි මොකද වෙන්නේ පුතේ අඩු වෙනවා මොකද වෙන්නේ අඩු වෙනවා වත්කම් අඩු වීම බැර අනිත් පැත්තේ මම බැර කරනකොට ඒගොල්ලෝ මොකද කරන්නේ හර කරනවා බලන්න දැන් අපේ ගිණුමේ තිබුණා 30000 කීයද 30000 ඉල්ලනකොට ගෙවන්න ඕනේ පරිස්සම් කරන්න ඕනේ ඒකෙත් 2000ක් ගෙවුවා ෂොක් දැන් කීයද තියෙන්නේ 27000 එහෙනම් වගකීම මොකද උනේ අඩු වුණා ඔබට පැහැදිලි වෙන දෙයක් තියෙනවා මොකද්ද අපි බැර කරොත් ඒගොල්ලෝ හර කරනවා අපි හර කරොත් ඒගොල්ලෝ බැර කරනවා තේරුණාද මේ අපි බැර කරොත් ඒගොල්ලෝ හර කරනවා අපි හර කරොත් ඒගොල්ලෝ බැර කරනවා අපි හර කරොත් බැංකු බැර අපි බැර කරොත් බැංකු හර තේරුණාද තව එකක් ලියනවා බලන්න ජනවාරි 20 චෙක් එක බැංකුවට දානවා කවද්ද දාන්නේ 20 ඔය දන්නවද ජනවාරි 25 චෙක් තැන්පතු කියලා තැන්පත් වෙලා තියෙනවා 29.35 5000යි 28.5යි කීයද 33යි ඔන්න මම ඔයාලට කියනවා අපි හර කරනවා ඒගොල්ලෝ බැර කරනවා තේරුණාද පුතාලා බැංකුව බැර කරනවා අපි බැර කරනවා ඒගොල්ලෝ හර කරනවා අපි හර කරොත් ඒගොල්ලෝ බැර අපි බැර කරොත් ඒගොල්ලෝ හර තව එකක් ලියන්න අපි දෙනවා ජනවාරි 27 චෙක් එකක් 1002 අහිංසාට 5000ක චෙක් එකක් අහිංසා 29 වෙනිදා දෙනවා චෙක් එක බැංකුවට බලන්න අපි බැර කරනවා ඒගොල්ලෝ හර කරනවා තේරුණාද අපි හර කරනවා ඒගොල්ලෝ බැර කරනවා අපි බැර කරනවා ඒගොල්ලෝ මොකද කරන්නේ පුතේ තේරුණාද දැන් ඔයා අහන්න පුළුවන් හරි මෙතන තියෙන්නේ 28000යි මෙතන තියෙන්නේ 28000යි සමානයිනේ නෑ පුතේ සමහර අවස්ථාවලදී අහගෙන ඉන්න මම ජනවාරි 31 හසන්ත කියන දරුවට චෙක් එකක් දෙනවා රුපියල් 4000ක කවදද දෙන්නේ ජනවාරි 31 මේ හසන්ත කියන දරුවා මේ චෙක් එක බැංකුවට දෙන්නේ නැහැ හේතුව ජනවාරි 31 කියන්නේ පුතේ ඉරිද දවසක් බැංකුව අහලා එයා ඉතින් චෙක් එක සාක්කුවේ දාගෙන ගෙදර ගෙනියනවා දැන් බලන්න මම චෙක් පත නිකුත් කරා හොඳට අහගෙන ඉන්න මම චෙක් පත නිකුත් කරා බැංකුව බැර කරා හැබැයි මාසේ අන්තිමේ වෙනකම් හර කරලා නැහැ චොටක් කොහොම ඉන්නේ එතන හිතන්න එපා ජනවාරි 31
ඔන්න බලන්න. පුතේ මට චෙක් එකක් ලැබෙනවා 6000ක. මම ඒක දානවා බැංකුවට. ඔයාලට දාන්න මොන දැන් හොඳටම අහගෙන ඉන්න. මම මේක චුට්ටක් සංකීර්ණ කරන්න හදන්නේ. right. ඉතින් අන්තිම ටික මම ආයෙත් කියලා දුන්නේ නැහැ. චුට්ටක් අහගෙන ඉන්න. right. හරකට ලොකුයි 41000යි. දෙපැත්තටම දානවා 41000. ජනවාරි 31 අඩු පැත්තට ශේෂය වර්ගයේ. මෙතන 2යි 1 කිව්වත් කමක් නැහැ. ජනවාරි 31 කිව්වත් කමක් නැහැ. කොයික කිව්වත් එකයි. මොකද ජනවාරි 31 රෑනේ මේව ශේෂ කරන්නේ. ඒ නිසා. හරි. හොඳට අහගෙන ඉන්න. මේ බලන්න. අපි හර කරනවා ඒගොල්ලෝ පැර කරනවා. අපි පැර කරනවා ඒගොල්ලෝ හර කරනවා. හැබැයි අපේ අවසාන උත්තරේ 30000යි. බැංකුවේ ප්‍රකාශනයේ අවසාන උත්තරේ කීයද? 29000යි. කීයද? 29000. පැහැදිලිද? අපේ ශේෂ කීයද? 30000යි. ඒගොල්ලෝගේ ශේෂ කීයද? 29000. එහෙනම් මේ ශේෂයත් එක මොකද වෙලා තියෙන්නේ පුතේ? අසමාන වෙලා. මොකක්ද වෙලාද? අසමාන වෙලා. බැංකු සස්තුම් ප්‍රකාශයක් හදන්නේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අසමාන වූ විට. කියන්නේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අසමාන වූ විට. කියන්නේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි අසමාන වූ විට. ලියන්න තව ලකුණක් දාලා ඔක නෝට් එක ටියුට් එකේ ලියා ගන්න. දැන් පොතේ ලියන්න. බැංකු සස්තුම් ප්‍රකාශයක් පිළියෙල කරනුයේ බැංකු සස්තුම් ප්‍රකාශයක් පිළියෙල කරනුයේ පාඩ වෙනස් කළා ගියොත් කමන්නේ. බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන වූ විට. බැංකු ගිණුමේ ශේෂය බැංකු ප්‍රකාශනයේ ශේෂය අසමාන වූ විට. සමාන නම් හදන්න ඕනේ. අසමාන වූ විට අද 11 වසරේ ක්ලාස් එක තියෙන්නේ 9:00ට. හරි. අහගෙන දැන් හරි. එහෙනම්
මම ඔයාලට මුලින්ම කිව්වා මෙහිම. අපි හර කරනවා ඒගොල්ලෝ බැර කරනවා. අපි හර කරන 20000 ශේෂ විතරයි පුතේ ශේෂය දිහාවට යන්නේ. අනිත් ඔක්කොම යන්නේ බැර. අපි බැර කරනවා ඒගොල්ලෝ හර කරනවා. හැදෙන්නේ. ඔන්න බලන්න චුට්ටක්. 20000 ශේෂය තියේ. දැන් දෙක තමයි හරි. 10000 හරට බැර මේකද? හරට බැර. මුදල් තැන්පතු 10000යි. අනේ වචන බලන්න ඕනේ 10000යි. හරි. චෙක් 29.35 5000යි බලන්න. චෙක් 29.35 හරනම් බැර. තියෙනවා. දැන් දෙකටම හරි. කියනවා නම් හරි දාන්න ඕනේ දෙකටම හරි. බැංකු ගිණුම හර 23,405,6000යි. අන්න අපි බැංකුවට තැන්පත් කරාට බැර පැත්තේ නෑනේ. බලන්න බැංකුවේ තැන්පත් කළාට බැර පැත්තේ නෑ. දැන් ඔයාලට වචනයක් එන්න ඕනේ. බැංකුවේ තැන්පත් කළාට බැර පැත්තේ නෑ. බැංකුවේ තැන්පත් කළාට බැර වෙලා නෑ. මොකද බැංකුවේ තැන්පත් කළාට බැර වෙලා නෑ. එහෙනම් බැංකු ගිණුමේ බැර පැත්තේ කතරයක් දානවා. ඇයි මේකේ චෙක් අංකේ 6000යි දෙකම නෑ. දෙකම බලන්න ඕනේ. පැහැදිලිද? හරට බැර බලනවා. ඉලක්කම තියෙනවද බලලා වචනෙත් බලනවා. ඉලක්කමත් නෑ. ඉලක්කමක් නෑ. වචන චෙක් අංකෙත් නෑ. එහෙනම් බැංකු ගිණුමේ හර පැත්තේ කතිර දාපු චෙක් වලට කියනවා බැංකු ගිණුමේ හර පැත්තේ කතිර දාපු චෙක් වලට කියනවා හර පැත්තේ කතිර දාපු චෙක් වලට කියනවා මොන චෙක් කියලාද? බැර උපලබ්ධි නිෂ්කාශනය no check right එහෙනම් යටින් ලියන්න උදාහරණාංක 21ට අදාළව උදාහරණාංක 21ට අදාළව මේක ලියමු මේක ගහගමු පස්සේ දැන් ලියමු උදාහරණාංක 21ට අදාළව මේ 21ට අදාළව දැන් බැංකු ගිණුමේ හර පැත්තේ කතිර ලකුණ දාන්න කතිර යෙදූ චෙක් පත් කතිර ලකුණ දාන්න යෙදූ චෙක් පත් යෙදූ චෙක් පත් බැර no check way එකක් ලියමු බැර no check way බැර no check way බැර no check way දැන් ලියන්න යටින් එතන යටින්
චෙක් 23,405 රුපියල් 6,000යි 23,405 රුපියල් 6,000යි හරි අර පළවෙනි වැඩේ හරි දැන් දෙක හොයාගන්න තියෙනවා අහගෙන දැන් හරි දැන් බැර අපි බැර බැංකුව හර අපි බැර බැංකුව හර මතකයිද හා 2000 හර පැත්තේ තියනවාද 2000 තියනවා තිබුණාට මදි චෙක් අංක බලන්න 1000 චෙක් අංකෙ තියනවාද එහෙනම් තැන් දෙකටම බලන්න බැර 2000යි හර 2000යි බැර 2000යි හර 2000යි බැර 2000යි හර 2000යි චෙක් අංකය 1001 ඊට පස්සේ බලන්න 5000 බැර මේ පැත්තේ හර 5000 තියෙනවා තිබුණාට මදි චෙක් අංකය 1001 තියෙනවද තියෙනවා හරි ඊළඟ එක බලන්න චෙක් 1003 4000 අන්න එහෙනම් කතිරයක් දැන් මේ කතිරය දැම්මේ කොහෙද බැංකු ගිණුමේ බැර පැත්තේ මොකද බැංකු ගිණුමේ බැර පැත්තේ ඔබ ලියන්න බැංකු ගිණුමේ බැර පැත්තේ කතිර යොදා ඇති චෙක් පත් බලන්න නිකුත් කළාට ගන්න ඉදිරිපත් වෙලා නැහැ නිකුත් කළා චෙක් නිකුත් කිරීම චෙක් ගෙවීම කියන්නේ චෙක් නිකුත් කිරීම ගෙවීම කියන්නේ නිකුත් කිරීම චෙක් නිකුත් කරාට ගන්න ඉදිරිපත් වෙලා නැහැ එහෙනම් මොකද්ද බැංකු ගිණුමේ බැර පැත්තේ කතිර යොදා ඇති චෙක් පත් ඉදිරිපත් නොවු චෙක් වේ චෙක් 1003 රුපියල් 4000යි ඔන්න අපි හොයාගත්තා ලියා ගන්න දෙක ඉක්මනට right අන්න බලන්න වැඩි පුතේ මේ ශේෂයට ලියන්න ඊතලයක් දාලා සංශෝධනයට පෙර ශේෂය නෑ
ලියන්න ඔයාගේ ළඟ සංශෝධනයේට පෙර ශේෂය. දැන් ලියන්න 3 සංශෝධනයට පෙර ශේෂය. දැන් ඔයාලට මතකයි ඉතින් මේව ලියලා තියෙනවා අපි. සංශෝධනයට පෙර ශේෂය. ඊට පස්සේ මෙතනට ඊතලයක් දාලා ලියන්න බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශනයට අනුව ශේෂය. රුපියල් 29000යි. හරිද? ඊළඟ එක හොඳට අහගෙන ඉන්න. දැන් බැංකු ප්‍රකාශනයේ හරපැත්තයි බැලපැත්තයි බලද්දී හරි වැටිච්ච නැති ටිකට අපි කතිර දානවා. බලන්න. ආයිතම බැංකු ප්‍රකාශනයේ හරි දාලා තියෙනවනේ. හරපැත්තයි බැලපැත්තයි. හරපැත්තයි බැලපැත්තයි හරි දාලා තියෙනවා. හරි දාලා නැති දෙකක් තියෙනවනේ. ඒ දෙකට කතිර දානවා. ඕක කියන්නේ මෙහෙම. හරිද? මම හර කරාම මේගොල්ලෝ බැල කරනවා නම් මම බැල කරාම මේගොල්ලෝ හර කරනවා නම් මේගොල්ලෝ හර කරාම මම බැල කරනවා. මේගොල්ලෝ බැල කරාම මම හර කරනවා. මේගොල්ලෝ හර කරාම මම බැල කරනවා. මේගොල්ලෝ බැල කරාම මම හර කරනවා. බලන්න. බැංකු ප්‍රකාශනයේ තියෙයි. හැබැයි බැංකු ගිණුමේ නැහැ. මොකද? බැංකු ප්‍රකාශනයේ තියෙයි. ඒකනේ කතිර දෙන්න. හැබැයි බැංකු ගිණුමේ නැහැ. බැංකු ගිණුමේ නැහැ. ඔයා ලියන්න. බැංකු ගිණුමේ සටහන් නොවු item. බැංකු ගිණුමේ සටහන් නොවු item. එහෙම කියලා registration රුපියල් 3000යි බැංකු ගාස්තු රුපියල් 2000යි.
පැහැදිලිද වැඩි? බලන්න බැංකු ප්‍රකාශනයේ ලියලා තියෙනවා. බැංකු ගිණුමේ නැහැ. ඒ නිසා මොකද කරන්නේ? බැංකු ගිණුමේ සටහන් වූ අයිතම. දැන් ඔයාට අර මම පළවෙනි ගාන, දෙවෙනි ගාන, තුන්වෙනි ගාන, හතරවෙනි ගාන හදුවා වගේ ටිකක් ඇවිල්ලා තියෙනව නේද? අන්න ඒ ටික තමයි මේ. ඔබ මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො තරහ නැතුව. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්නකො. මේක ස්ක්‍රීන්ෂොට් එකක් ගහගත්තද? හරිද? හරි. ඊට පස්සේ ලියන්න ඔබ මම ගාන විස්තර කරනවා. ඊට පස්සේ ඔබ මේ බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශනයයි පොතේ ලියා ගන්න. ලියලා සංශෝධිත බැංකු ගිණුමයි බැංකු සැසුම් ප්‍රකාශයයි හදන්න. තේරුණාද? හරි. ලියන්න එහෙනම්. දමිද්ද සිල්වා කියලා කෙනෙක් මගේ පන්තියේ නැහැ. PL 890 සහන් එහෙම කෙනෙක් කවුද? ලියමු. දැන් කවින්ද්‍යා සෙනාලිගේ ව්‍යාපාරයේ කවින්ද්‍යා සෙනාලිගේ ව්‍යාපාරයේ 2021 ජනවාරි මාසයට අදාළ බැංකු ගිණුම සහ මාසයේ අවසානයේදී ව්‍යාපාරයට එවා තිබූ බැංකු ප්‍රකාශනය පහත දැක්වේ. බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශනය රෝල් කරන්න ඉඩ තියලා මේ දෙක රෝල් කරන්න ඉඩ තියලා යටින් ලියන්න අවශ්‍ය දේ එක සංශෝධිත බැංකු ගිණුම දෙක 2021 දිනට 1/31 දිනට බැංකු සස්තුම් ප්‍රකාශය පිළියෙල කරන්න.
බැංකු සස්තුම් ප්‍රකාශය පිළියෙල කරන්න. බැංකු සස්තුම් ප්‍රකාශය පිළියෙල කරන්න. right. අපි හෙට හදනවා මේ ගාන. එහෙනම් පරිස්සමින් ඉන්න. බුදු සරණයි දෙවියන්ටයි ආයුබෝවන්.